ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ අද අපි 10 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මීට කලින් ඔයාලට ඉදිරිපත් කරා උතේක ජාය කියන පාඩම උතේක ජා කියන පාඩම ඒ ජා කියන පාඩමේ දෙවෙනි කොටස තමයි අද අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි එහෙමනම් අපේ පාඩම වැඩ කටයුතු ආරම්භ කරමු දැන් ඔයාලට මතක ඇති අපි එදා කතා කරපු පළවෙනි ප්‍රමේය අපි ඒකත් මතක් කරගෙනම අද අපි දෙවෙනි ප්‍රමේයට ගිහිල්ලා ඒ පාඩේ වැඩ කටයුතු අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි පොඩ්ඩක් මතක් කරගමු ඉස්සෙල්ලා අපි එදා කතා කරපු පළවෙනි ප්‍රමේය. මෙන්න මේ වගේ දෙයක් අපි එදා කතා කරේ. උතේක මේ තියෙන්නේ ජාය මේ තියෙන්නේ කේන්ද්‍රය අපි එදා කිව්වා ජායක මධ්‍ය ලක්ෂය මේ හරි මැද ජායක මධ්‍ය ලක්ෂය කේන්ද්‍රයට යා කරොත් මෙන්න මේ විදිහට අන්නේ යා කරන රේඛාව මෙන්න මේ ජායට ලම්බකයක් වෙනවා කියලා කිව්වා. අපි එදා කතා කරේ මේ ක්‍රමය මේ තියෙන්නේ ජායක් මේ තියෙන ජායේ මධ්‍ය ලක්ෂය අන්න ජායේ මධ්‍ය ලක්ෂය කේන්ද්‍රයට යා කරොත් ඒ රේඛාව මෙයා කරන මේ රේඛාව මේ ජායට ලම්බකයක් වෙනවා කියලා අපි එදා කිව්වා. දැන් අද අපි බලාපොරොත්තු වෙන්නේ ඔයාලත් එක්ක කතා කරන්න මේ ප්‍රමේය විලෝමය. මේ ප්‍රමේය අනිත් පැත්තේ විලෝමය කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු එහෙනම් අද ප්‍රමේය විලෝමය කතා කරමු. ඒකත් මම ප්‍රමේය කියලාම සටහන් කරනවා. දෙවෙනි ප්‍රමේයක් විදිහට විලෝමය ගැන කතා කරනවා. දැන් බලන්න මම ඊකට මේ රූප සටහන බෙදා ගන්නවා විලෝමය කතා කරන්න. මේ තියෙන්නේ උතයක්. මෙතන කේන්ද්‍රය අපි ඒක ගනිමු O කියලා. මේ ජාය මම හඳුන්වනවා AB කියලා. ජාය AB. දැන් පුතේ අපි කරන්න හදන්නේ මෙන්න මේ ජායට කේන්ද්‍රයේ සිට ලම්බකයක් අඳින්න. මේ අපි අඳලා තියෙන AB ජායට කේන්ද්‍රයේ සිට අපි අඳිනවා ලම්බකයක්. මේ අඳලා තියෙන ලම්බකයක් ඔයාලට පේන ඇති මම ලකුණු කරලා තියෙනවා මේ කෝණයේ අංශක 90ක් කියලා. අපි දන්නවා අංශක 90යි කියන්නේ ලම්බකයක්නේ. එතකොට මෙන්න මේ AB ජායට කේන්ද්‍රයේ ඉඳලා ලම්බකයක් ඇන්දොත් අන්න අපිට කියනවා මේ ඇඳපු ලම්බකය මගින් ජාය සමච්ඡේදනය කරනවා. ජාය සමච්ඡේදනය කරනවා. ඒ කියන්නේ මෙන්න මේ ජාය හරියටම සමාන කොටස් දෙකකට වෙන් කරනවා. මෙන්න මේ විදිහට හරියටම සමාන කොටස් දෙකකට වෙන් කරනවා. එහෙනම් දැන් අපි බලමු ප්‍රමේය කතා කරමු. ප්‍රමේය ගැන කතා කරමු. උතේක ඇඳි ජායකට කේන්ද්‍රයේ සිට ලම්බකයක් ඇන්දොත් උතේකට ඇඳි ජායකට කේන්ද්‍රයේ සිට ලම්බකයක් ඇන්දොත් එම ලම්බකය මගින් ජාය සමච්ඡේදනය කරයි. අපි මේ ඇඳපු ලම්බකය නිසා මෙන්න මේ ජාය හරියටම සමාන කොටස් දෙකකට බෙදෙනවා. දැන් අපිට මේ කාරණාව ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට OB මෙතන අපි C අකුලක් දාගමු. මධ්‍ය ලක්ෂය මෙතන මැද C කියලා දාගමු. දැන් සමච්ඡේදනය නිසා OC ලම්බක වෙනවා නම් OC ලම්බක වෙනවා නම් AB ට OC ලම්බක වෙනවා නම් AB ට එතන OC ලම්බක වෙනවා නම් AB ට OC ලම්බකයි AB නම් AC සමානයි CB AC සමානයි CB මෙන්න මේක තමයි අද අපිට කතා කරන් තියෙන ප්‍රමේය ජායකට කේන්ද්‍රයේ සිට ලම්බකයක් ඇඳ ඇතනම් එම ලම්බකය මගින් ජාය සමච්ඡේදනය කරයි. අපි මේ අඳපු ජාය සමාන කොටස් දෙකකට බෙදනවා. එහෙනම් OC ලම්බක වෙනවා නම් AB ට AC සමාන වෙනවා CB ට. එහෙනම් අපි මේ ප්‍රමේය සටහන් කරගමු මේ විදිහට. අපිට ඕන ලියන්න ඉහත ප්‍රමේය විලෝමය. අපි ලියාගමු ඉහත ප්‍රමේය විලෝමය කියලා ලියාගන්න. ඉහත ප්‍රමේය විලෝමය. ජායකට කේන්ද්‍රයේ සිට ඇඳි ලම්බකය මගින් ජායකට කේන්ද්‍රයේ සිට ඇඳි ලම්බකය මගින් එම ජාය සමච්ඡේදනය කරනු ලබයි. ජායකට කේන්ද්‍රයේ සිට ඇඳි ලම්බකය මගින් එම ජාය සමච්ඡේදනය කරනු ලබයි. මේ සටහන දාගන්න දෙන්න. මේ සටහන දාගන්න. හරි. සටහන් කරගන්න. අපි පොඩි උදාහරණයක් ගමු මෙන්න මේ විදිහට. මම මේකේ උදාහරණ ගැටලුවක් දැන් මේ කතා කරමු ප්‍රමේය හොඳට මතක් වෙන්න පොඩි උදාහරණයක් ගන්නවා. සරල උදාහරණයක්. මේ තියෙන්නේ
වෘතයක් නේ. මේකේ අපි කේන්ද්‍රය ලකුණු කරනවා O කියලා. මේකට මම අඳිනවා මෙන්න මේ විදියට ජායක්. මේ තියෙන්නේ ජායක්. මේක අපි ගමු PQ කියලා. මේ ජාය PQ. මේ ජායට අඳලා තියෙනවා මම මෙන්න මෙහෙම ලම්බකයක්. ලම්බකයක් ඇඳලා තියෙනවා. මෙතන මම ගන්නවා R කියලා. R. මගේ ප්‍රශ්නේ තමයි RQ සමානයි 5යි cm නම්. RQ සමානයි 5යි cm නම් PQ ජායේ දිග සොයන්න. RQ සමානයි සෙන්ටිමීටර 5ක් නම් PQ ජායේ දිග සොයන්න. මේක තමයි මගේ පළවෙනි උදාහරණය. බොහොම සරලයි. කෙලින්ම ප්‍රමේය සම්බන්ධ කරගන්න පුළුවන් ඔයාලට මේ ගැටලුව සඳහා. බලන්න මම මේක මෙතනම සටහන් කරනවා ඔයාලට. PQ සමානයි 5යි cm. RQ සමානයි. RQ සමානයි සෙන්ටිමීටර 5 නම්. දැන් බලන්න RQ කියන්නේ මෙන්න මේ පාදය. RQ කියන්නේ මෙන්න මේ කොටස පොඩි කොටස. RQ සමානයි සෙන්ටිමීටර 5ක් නම් PQ ජාය. PQ කියන්නේ මෙන්න මේ සම්පූර්ණ ජායේ දිග අපෙන් අහනවා. දැන් පුතාලා ඉගෙන ගත්ත මෙන්න මේ ප්‍රමේය බලන්න. මෙන්න මේ ජායට කේන්ද්‍රයේ සිට ඇඳලා තියෙනවා ලම්බකයක්. පැහැදිලි නේද? ජායට කේන්ද්‍රයේ සිට ඇඳලා තියෙනවා ලම්බකයක්. අපි ඉගෙන ගත්තාද මෙන්න මෙහෙම ලම්බකයක් ඇඳුවොත් මොකද වෙන්නේ? මේ ලම්බකය මගින් ජාය සමච්ඡේදනය කරනවා. මේ ලම්බකය නිසා ජාය සමච්ඡේදන සමාන කොටස් දෙකකට බෙදෙනවා. එහෙමනම් අපිට පුළුවන් ලකුණු කරන්න මෙන්න මේ කොටසයි මොකද වෙන්නේ? සමාන. අපි කියනත් ප්‍රමේය. මේ කොටසයි සමාන වෙනවා. එතකොට RQ සමානයි සෙන්ටිමීටර 5 නම් PR කියන්නේ කීයද? 5යි. ඇයි මේ දෙක සමානයිනේ? ඒ නිසා PQ සමානයි 5 10යි. අන්න අපිට ලියන්න පුළුවන් PQ සමානයි 10යි සෙන්ටිමීටර. PQ සමානයි 10යි සෙන්ටිමීටර. ඔය විදිහට අපිට පළවෙනි උදාහරණය ගැන කතා කරන්න පුළුවන්. බලන්න මගේ දෙවෙනි උදාහරණය. ඒකෙදි මම තව පොඩ්ඩක් අපි පොඩ්ඩක් වෙනස් කරලා බලමු මේ විදිහට. මේ තියෙන උත්තරය මෙතන AB කියන්නේ ජායක්. මේ AB ජායට ඇඳලා තියෙනවා මල් ලම්බකයක්. ඔය තියෙන ලම්බකය. ඊට පස්සේ මෙතන මම ත්‍රිකෝණයක් සම්පූර්ණ කරනවා ABC කියලා. ඊට වඩා පොඩ්ඩක් වෙනස් ගැටලුවක් බලා ගන්න. මම කියනවා ABC කියන්නේ සමපාද ත්‍රිකෝණයක් කියලා. ABC කියන්නේ සමපාද ත්‍රිකෝණයක්. පැහැදිලිනේ? ABC සමපාද ත්‍රිකෝණයක්. ඊට පස්සේ මම දැන් දෙනවා තව තුරුතුරක් ඔය කට්ටියට. මෙන්න මෙතන කේන්ද්‍රය O, මෙතන D. D කියලා දෙනවා. DB සමානයි. මේ උදාහරණය මෙන්න කරගමු මෙතන. ඔයාලට පැහැදිලි සටහන් කරගන්න පොඩි මම වෙන් කරගත්තා. මම ගැටලුව දෙනවා මේ විදිහට DB සමානයි 4යි සෙන්ටිමීටර නම් ABC ත්‍රිකෝණයේ පරිමිතිය සොයන්න. ABC ත්‍රිකෝණයේ පරිමිතිය සොයන්න. ABC ත්‍රිකෝණයේ පරිමිතිය සොයන්න. අන්න එහෙනම් දැන් අපේ දරුවන්ට මේ ඉගෙනගත්ත මෙන්න මේ අපි පළවෙනි උදාහරණය ඉගෙනගත්ත දේම පොඩ්ඩක් ඉස්සරහට ගෙනහිල්ලා අපිට පුළුවන් මේකේ පරිමිතිය සොයා ගන්න මෙන්න මේ විදිහට බලන්න. චුට්ටක් බලන්න ගාන දිහා අද්දෙකට චුට්ටක් විනාඩියක් අධ්‍යයනය කරා. රූප සටහන මම දීලා තියෙනවා. රූප සටහන දීලා තියෙනවා. ABC කියන්නේ සම්පාද ත්‍රිකෝණයක්. ඒක මම ගානේ පැහැදිලිව කිව්වහම ABC සම්පාද ත්‍රිකෝණයක් වෙනවා. මතක තියාගන්න. ABC සම්පාද ත්‍රිකෝණයක් වෙනවා. DB සමානයි සෙන්ටිමීටර 4යි. මෙන්න මේ දිග සෙන්ටිමීටර 4යි. ABC ත්‍රිකෝණයේ පරිමිතිය සොයන්න. මෙන්න මේ ත්‍රිකෝණයේ පරිමිතිය සොයන්න. හොඳ ගැටලුවක් නේ. ගොඩක් හොඳ ගැටලුවක්. අපිට ඒක මෙන්න මේ විදිහට යන්න පුළුවන්. බලන්න අපි අර ඉස්සෙල්ලා පළවෙනි උදාහරණයෙන් උදව් ගන්න පුළුවන් අපිට මේ ගාන හදාගෙන යන්න. පළවෙනි උදාහරණයෙන් පොඩි උදව්වක් ගන්න. මෙන්න මේ විදිහට DB සමානයි 4යි සෙන්ටිමීටර. DB කියන්නේ මේකනේ සෙන්ටිමීටර 4යි. දැන් අපේ දරුවා අද ඉගෙන ගත්තා මෙන්න මේ විදිහට AB කියන ජාය. AB ජාය කේන්ද්‍රයේ සිට ඇඳලා තියෙනවා ලම්බකයක්. මේ තියෙන ලම්බකයනේ.
කේන්ද්‍රයේ සිට ලම්බකයක් ඇදලා තියෙනවා. අපේ දරුවෝ ඉගෙන ගත්තා මෙහෙම ලම්බකයක් ඇඳුනොත් මොකද වෙන්නේ? මේ ලම්බකය නිසා මේ ජාය සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ සමාන කොටස් දෙකකට බෙදලා යනවා. මේ කොටස් දෙක සමානයි. ඒකට DB කියන්නේ 4යිනේ. එහෙනම් මේක දාන්න පුළුවන් අපිට සෙන්ටිමීටර 4ක්. එහෙනම් ඔයාලා දන්නවා මේ පැත්ත සෙන්ටිමීටර කීයද? 4යි. සෙන්ටිමීටර 4යි. එහෙනම් AB සමානයි කීයද? 8යි සෙන්ටිමීටර. AB සමානයි 8යි සෙන්ටිමීටර. AB සම්පූර්ණ දිග 4 4 8යිනේ. AB 8යි සෙන්ටිමීටර. අන්න එහෙමනම් දැන් අපිට පරිමිතිය හොයන්න ලේසියිනේ. ඒ අපිට කිව්ව ගානේ පැහැදිලිව ABC කියන්නේ සමපාර්ශ්ව කෝණයක් කියලා කිව්වනේ. අන්න ABC සමපාර්ශ්ව කෝණයක් නම් පාද තුන සමානයි. AB පාදය 8 නම් BC පාදයක් 8යි, AC පාදයක් 8යි. එම නිසා අපිට ලියන්න පුළුවන් ABC ත්‍රිකෝණයේ පරිමිතිය සමාන වෙනවා 8 ධන 8. නැත්නම් 8 ගුණ කිරීම 3 ගත්තත් හරි. ඇයි මේ පාද තුන සමානයිනේ. ඒ නිසා 8 ගුණ කිරීම 3 ගත්තත් හරි. එහෙම නැත්නම් 8 ධන 8. එහෙම යන්න පුළුවන්. 8 3ක් කීයද 24යි සෙන්ටිමීටර. ඔන්න එහෙනම් අපිට දෙවෙනි උදාහරණයක් විදියට මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන් ABC ත්‍රිකෝණයේ පරිමිතිය සෙන්ටිමීටර 24යි කියලා. දැන් අපේ දරුවෝ මෙන්න මේ ඉක්මනට බොහොම ඉක්මනට මේ උදාහරණ දෙකක් සටහන් කරගන්න. 1 2 කියන උදාහරණ දෙකක් ඉක්මනට සටහන් කරගන්න. එහෙමනම් දැන් අපි බලාපොරොත්තු වෙනවා පුතාලට අච්චුපතුණුත් ගැටලුවක් හදලා දෙන්න ඕනනේ. ඔයාලට අච්චුපතේ ගානකුත් හදලා දෙන්නම් මම. අපි බලමු මෙන්න මේ අභ්‍යාස මාලාවේ පොඩි ගැටලුවකට ගිහිල්ලා ඒකත් ඔයාලට මම පැහැදිලි කරලා දෙන්නම්. ඒකට ඔයාලට පුළුවන් අච්චුපතේ ගණන් ටිකක් හදාගෙන යන්න පුළුවන්. මේ ගාන මම ඔයාලට ගණන් දෙකක් උදාහරණ සටහන් කරගන්න දුන්නේ. අපි බලමු එහෙමනම් ඔයාලගේ මෙන්න මේ අභ්‍යාසය බලන්න 27යි 3 අභ්‍යාස මාලාව. 27යි 3 අභ්‍යාස මාලාවේ ප්‍රධානාංක 2. 27යි 3 අභ්‍යාසය. ඔයාලගේ අච්චුපොතේ 27යි 3 අභ්‍යාසයේ අභ්‍යාස මාලාවේ ප්‍රධානාංක 2. 27යි 3 අභ්‍යාස මාලාවේ ප්‍රධානාංක 2. මම රූප සටහන අදිනකන් ඔයාලා ගන්න ලියා ගන්න. PQ යනු O කේන්ද්‍රය වූ වෘතයක ජායකි. PQ යනු O කේන්ද්‍රය වූ වෘතයේ ජායකි. PQ යනු O කේන්ද්‍රය වෘතයේ ජායකි. O සිට PQට අඳින ලද ලම්බය OR වේ. O සිට PQට අඳින ලද ලම්බය OR වේ. PQ සමානයි 12යි cmද PQ සමානයි 12යි සෙන්ටිමීටර ද OR සමානයි 8යි සෙන්ටිමීටරද OR සමානයි 8යි සෙන්ටිමීටරද නම් OPQ ත්‍රිකෝණයේ පරිමිතිය සොයන්න. OPQ ත්‍රිකෝණයේ පරිමිතිය OPQ ත්‍රිකෝණයේ පරිමිතිය සොයන්න. ඔන්න ගැටලුව. රූප සටහනක් දීලා තියෙනවා අච්චුපතේ. මම මේ රූප සටහනත් ඔයාලට පැහැදිලිව දැම්මා. O කේන්ද්‍රය කියලා තියෙනවා, PQ ජාය තියෙනවා, R එතන ලම්බකයේ අඩිය R වෙනවා. හරි. එහෙනම් අපි නැවතත් අහගන්න. PQ යනු O කේන්ද්‍රයේ උතේක ජායකි. PQ කියන්නේ O කේන්ද්‍රයේ උතේ දැන්වල තියෙන ජායක්. O සිට PQට අඳින ලද ලම්බය OR වේ. O සිට PQ කියන මේ ජායට අඳපු ලම්බකයේ තමයි මේ තියෙන්නේ OR කියලා. ලම්බක බව සටහන් කරලා තියෙනවා. ඊට පස්සේ අපිට දක්වන්න දෙනවා PQ සමානයි සෙන්ටිමීටර 12යි, OR සමානයි සෙන්ටිමීටර 8යි. OPQ ත්‍රිකෝණයේ පරිමිතිය සොයන්න. පරිමිතිය සොයන්න. අපි එනම් බලමු ඒක උත්සාහ කරමු කොහොමද ගාන හදාගෙන යන්නේ කියලා. බලන්න ඔයාලට පේනවා
PQ 12යි. ලකුණු කරගන්න PQ කියන්නේ මෙන්න මේ සම්පූර්ණ දිගනේ 12යි. ඔයාලා දන්නෝ ලම්බකයක් ඇඳලා තියෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ මේක සමාන කොටස් දෙකකට බෙදෙනවා. ලම්බකයක්නේ. අපි ඉගෙන ගත්තද ප්‍රමේය. ජායකට කේන්ද්‍රයේ සිට ලම්බකයක් ඇඳොත් එම ලම්බකය නිසා ජාය සමච්ඡේදනය කරනවා. ඒ කියන්නේ මේ කොටස් දෙක සමාන වෙනවා. එහෙමනම් මෙතන PQ කියන්නේ 12යි මේ සම්පූර්ණ ජාය 12යිනේ. එහෙමනම් අපිට දාන්න පුළුවන් එක කොටසක් RQ මේ පොඩි කොටසක් දාන්න පුළුවන් සෙන්ටිමීටර 6යි කියලානේ. මේ පොඩි කොටස සෙන්ටිමීටර 6ක් වෙනවා. ඊට පස්සේ අපිට OR සමානයි 8යි සෙන්ටිමීටර. OR කියන්නේ මෙන්න මේ පාදය අපිට දීලා තියෙනවා 8යි සෙන්ටිමීටර. ඊට පස්සේ අපිට කියනවා OPQ ත්‍රිකෝණයේ පරිමිතිය සොයන්න. OPQ ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිකෝණයේ තමයි පරිමිතිය ඉල්ලන්නේ. මගේ ත්‍රිකෝණයක් මෙයා පේන කට්ටියට මම මෙන්න මේ OP පාදේ යා කරන්නම් මෙහෙම කඩේකින්. ඒ වගේම මෙන්න මේ පාදයක් යා කරලා දෙනවා මේ විදිහට. අන්න දැන් ඔයාලට පේනවා OPQ කියලා ත්‍රිකෝණයක් තියෙනවා. මේ ත්‍රිකෝණය අපිට ඉල්ලන්නේ මොකක්ද? පරිමිතිය ඉල්ලනවා. දැන් අපි PQ පාදයේ දිග නම් දන්නවා. PQ පාදයේ දීලා තියෙනවනේ දත්තේ. PQ කියනවා සෙන්ටිමීටර 12යි. එහෙනම් පුතේ අපිට මෙන්න මේ OP දිගයි OQ දිගයි හොයාගත්ත නම් OP දිගයි OQ දිගයි මෙන්න මේ දිගවල දෙක හොයාගත්ත නම් අපිට ඉතා පහසුවෙන් පුළුවන් ත්‍රිකෝණයේ පරිමිතිය හොයාගන්නනේ. ඒ පරිමිතිය කියන්නේ වටේ දිගනේ, වට ප්‍රමාණයනේ. පා තුන එකතු වෙනවා. දෙක එකක් දීලා තියෙනවා, ඉතුරු දෙක හොයාගන්නවා. දැන් අපේ දරුවන්ට පැහැදිලිව පේනවා ඇති මෙතන OR කියන්නේ උතේ අරයක්නේ. ඒ කේන්ද්‍රය ඕනේ. OQ කියන්නේ උතේ අරයක්. මෙතන මෙතන Qනේ. OQ කියන්නේ උතේ අරයක්. ඒ වගේම OP කියන්නේ මොකද්ද? උතේ අරයක් වෙනවනේ. එක උතේ අරයන්නේ. ඔයාලා දන්නවා එක උතේ අරයන් සමානයි. එහෙනම් මෙන්න මේ පාද දෙක සමානයි කියලා අපිට හොයාගන්න පුළුවන්. පාද දෙක සමානයි. එතකොට OQ දිග හොයාගත්තා නම් ඒක මෙතෙන්ට දැම්මා පරිමිතිය හොයාගන්න. එච්චරයි තියෙන්නේ. එහෙනම් දැන් දරුවන්ට පේනවා මෙන්න මේ OQ දිග මෙන්න මේ පාදයේ දිග හොයන්න අපිට පුළුවන් බොහොම පහසුවෙන් මෙන්න මේ ORQ ත්‍රිකෝණය සඳහා පයිතගරස් සම්බන්ධය යොදන්න. ORQ ත්‍රිකෝණයට ORQ ත්‍රිකෝණයෙන් කියලා මම ලියන්නම්. ORQ ත්‍රිකෝණයෙන් අපි දන්නවා මේ කෝණයේ අංශක 90යිනේ. ORQ කියන මේ කෝණයේ අංශක 90යි. එහෙනම් මේක තමයි කර්ණයනේ. ත්‍රිකෝණ ඉස්සරහින් ඉන්නේ කර්ණේ තියෙන්නේ. අන්න කර්ණයේ වර්ගයේ සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව කියලා අපිට පයිතගරස් ප්‍රමේය පහසුවෙන් මතක තියාගන්න අපි කතා කරලා තියෙනවානේ. එතකොට OQ කර්ණය කියන්නේ OQ මම ඒක OQ කියලාම ගන්නවා. OQ වර්ගය සමාන වෙනවා 8 වර්ගය ධන 6 වර්ගය. 8 වර්ගය ධන 6 වර්ගය. එතකොට අපිට එනවා OQ වර්ගය සමානයි 8 වර්ගය 64යි 6 වර්ගය 36යි. එතකොට මෙතනින් එනවා OQ වර්ගය සමානයි 6යි 4යි 10න් බිංදුව එකක් ඉතුරුයි 6යි 7යි 3යි 10යිනේ 100යි. එහෙනම් OQ සමාන වෙනවා කාටද? CA වර්ග මූලය. OQ සමානයි CA වර්ග මූලය 10යි සෙන්ටිමීටර. OQ කියන්නේ සෙන්ටිමීටර 10යි මේක අපි පාදේ විතරක් ගත්තා නම් ඇතිනේ. අවසාන්තරේ නෙවෙයිනේ. OQ සමානයි 10යි සෙන්ටිමීටර. මේ පාදයේ දිග සෙන්ටිමීටර 10ක් වෙනවා. නම ලකුණු කරනවා මේ පාදයේ සෙන්ටිමීටර 10යි. එහෙනම් අපි දරුවෝ දන්නවා මේ පාදය සෙන්ටිමීටර 10යි. අපි හොයාගත්ත මේක සමානයි කියලා එක උතේ අරයන්නේ සමානයි. ඒ නිසා 10යි. එහෙනම් දැන් පරිමිතිය කියන්න පුළුවන් OPQ ත්‍රිකෝණයේ පරිමිතිය OPQ ත්‍රිකෝණයේ පරිමිතිය සමානයි PQ දන්නවා 12යි. එකතු කිරීම මේ පාදයේ දන්නවා 10යි. මේ පාදයේ දන්නවා 10යි. දැන් එකතු කරලා උත්තරය ගන්න 10යි 10යි 20යි 12යි 32යිනේ. 32යි සෙන්ටිමීටර. සෙන්ටිමීටර 32යි. මෙන්න මේ විදිහට අපේ දරුවන්ට පුළුවන් වෙනවා මේ ආකාරයට දැන් අපි ගණන් තුනක් හදාගත්තා චුතිය ගානත් එක්ක. ඒ විදිහට අපිට පුළුවන් ප්‍රමේය සම්බන්ධ කරගෙන යන්න. මේ කතා කරේ අච්චුපොතේ දෙවෙනි ගාන. අන්නේ 28යි 3 දෙවෙනි ගාන. ඊට කලින් මම උදාහරණ දෙකක් කියලා දුන්නා. මේ දෙකයි මේකයි ඔක්කොම ගණන් තුනක් ඔන්න මම ඔයාලට පැහැදිලිව දීලා තියෙනවා ගණන් ගැටලු තුනක්. මේක සටහන් කරගන්න අවශ්‍ය කට්ටිය බොහොම ඉක්මනින් සටහන් කරගන්න.
හරි මම හිතන්නේ කාල වෙලාව ඇති. ඔයාලට මේක වීඩියෝ එක බලනකොට වීඩියෝ එක නවත්තලා හරි මේක සටහන් කරගන්න පුළුවන් නේ. ඒ නිසා අපි වැඩි කාලයක් ගන්නේ නැහැ. මොකද උදේ මේ වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න ගියාන් පස්සේ ලොකු කාලයක් ගත්තොත් ඒක ඩවුන්ලෝඩ් කරගැනීමේ පොඩි තාක්ෂණික දුර්වලතා කීපයක් අපිට අහු වුණා. ඉතින් ඒ නිසා බොහොම කෙටියෙන් තමයි අපි මේවා කට්ටියට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ මේක අධ්‍යයනය කරන්න පුළුවන්. නැවත මේ වීඩියෝ එක නැවත බලලා ඔයාලට මේක අධ්‍යයනය කරගන්න පුළුවන්. ඒ නිසා ටිකක් වේගයෙන් මේක කරගෙන යමු. අඩු කාලයකින් මේ ටික ඔයාලට අදහස දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හරි. ඒතකොට මේ පාඩමේ අපිට පුළුවන් මේක තියෙනවා සාධනීය පැත්ත. මේකේ අපිට ජ්‍යාමිතික සාධනීය පැත්ත තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන ඔයාලට ඒකිනුත් පොඩි ගානක් දෙකක් ඔය කට්ටියට මම පැහැදිලි කරලා දෙන්න බොහොම ඉක්මනට. අපි එතෙන්ට එහෙමනම් අවධානය යොමු කරමු. ඔයාලගේ 27.2 අභ්‍යාස මාලාවේ මෙන්න මේ සාධනීය පැත්ත පැහැදිලි කරලා තියෙනවා. 27.2 අභ්‍යාස මාලාව බැලුවොත් ඔයාලට ඒක අල්ලගන්න පුළුවන්. අපි ඒක පොඩ්ඩක් ගානක් විදිහට සටහන් කරගෙනම බලමු කොහොමද මේ වගේ පොඩි සාධනයක් කරගෙන යන්නේ කියලා. 27.2 අභ්‍යාස මාලාවේ පළවෙනි ගාන පොඩ්ඩක් ලියා ගන්නවා. ඉක්මනට මම කියනවා ගාන ලියා ගන්න. 27.2 අභ්‍යාස මාලාවේ පළවෙනි ගාන. O කේන්ද්‍රයේ උතේ PQ ජායේ මධ්‍ය ලක්ෂය R වේ නම්ද? O කේන්ද්‍රයේ උතේ PQ ජායේ මධ්‍ය ලක්ෂය R වේ නම්ද? ROQ කෝණය සමානයි අංශක 45ද? නම් RQ සමානයි OR බව පෙන්වන්න. අපි මේ කතා කරන්නේ 27.2 කියන අභ්‍යාස මාලාවේ ප්‍රධාන අංක 1. ඒත් මේකට අපිට රූපයක් දීලා තියෙනවා මෙන්න මේ විදිහට. මෙතන PQ ජාය, මේ තියෙන්නේ PQ ජාය. ඒකේ මධ්‍ය ලක්ෂය R කියලා තියෙනවා. මේ තියෙන්නේ R මධ්‍ය ලක්ෂය නිසා මේ දෙක සමාන වෙනවා. මෙන්න මෙතන තමයි OR රේඛාව. මෙතන O තියෙනවා මේ OR රේඛාව. O කේන්ද්‍රයේ උතේ PQ ජායේ මධ්‍ය ලක්ෂය R වේ. PQ ජායේ මධ්‍ය ලක්ෂය R මේ දෙක සමානයි මධ්‍ය ලක්ෂය නිසා. ROQ සමානයි 45යි. අපි ඒක හොයාගනිමු. ROQ නිසා මම මෙන්න මේ පාදය සම්පූර්ණ කරන්නම් මේ විදිහට. ROQ කියන්නේ මෙන්න මේ කෝණයනේ. මෙන්න මේ කෝණය දීලා තියෙනවා අංශක 45යි කියලා. ඒ කෝණය අගය දීලා තියෙනවා අංශක 45යි කියලා. නම් අපෙන් ඉල්ලනවා මෙන්න මේ ප්‍රතිඵලය පෙන්වන්න කියලා. RQ සමානයි OR බව පෙන්වන්න. මේක තමයි ප්‍රතිඵලය ඉල්ලන්නේ. RQ සමානයි OR බව පෙන්වන්න. RQ සමානයි OR බව පෙන්වන්න. බලන්න RQ කියන්නේ මෙන්න මේ දිගනේ. RQ කියන්නේ මේ දිගනේ. OR කියන්නේ මෙන්න මේ පාදය. මේ OR පාදය, මේ RQ පාදය. ඒකට අන්නේ පාද දෙක සමානයි කියලා පෙන්වන්න කියනවා අපිට. පාද දෙක සමාන බව පෙන්වන්න කියනවා. මේ දෙක සමානයි කියලා නම් දීලා තියෙනවා. හරිනේ? අපි එනම් බලමු කොහොමද මේ සාධනය කරගෙන යන්නේ. කොහොමද සරල සාධනයක් තියෙන්නේ බලන්න පොඩ්ඩක් බෝඩ් එක දිහා. ඔයාලා ඉගෙන ගත්ත අපි මේ පාඩමේ උතජා කියන පාඩමේ පළවෙනි ක්‍රමය මතක් කරගන්න. ඒක ඉගෙන ගත්තා ජායක මධ්‍ය ලක්ෂය කේන්ද්‍රයට යා කරොත් මොකද වෙන්නේ? ඒ රේඛාව අනිවාර්යයෙන්ම මේ ජායට ලම්බකයක් වෙනවා. ජායට ලම්බක වෙනවා මේ කෝණයේ අංශක 90යි. දැන් පුතේ අපිට පුළුවන් මෙන්න මෙතෙන්ට අපි අකුරක් ගන්නත් පුළුවන් නැත්නම් OQR කියලා ගන්නත් පුළුවන්. මම මේක පහසුවෙන් ගන්න මෙතෙන්ට අකුරක් දාගන්නවා x කියලා. හරිනේ? x කියලා අකුරක් දාගත්තොත් ඔයාලට මතක ඇති අපි කලින් වීඩියෝ එකේ මේ වගේ ගණන් හැදුවා. අපේ මේ විචදාය සම්බන්ධ පළවෙනි වීඩියෝ එක බලන්න. ඒ පළවෙනි වීඩියෝ එකේ තියෙන කට්ටියට මේ x ලාගේ හොයාගන්න විදිය. අන්න ඒ විදියට අපිට පුළුවන් මේ ත්‍රිකෝණේ x ලාගේ හොයාගන්න. අපි ඔයාලා බලමු මොකද වෙන්නේ කියලා නේ. x ලාගේ හොයාගෙන බලමු මොකක්ද වෙන්නේ කියලා. අපි දන්නවා දැන් මේ කෝණේ අංශක 90යි 45යි මේක 45යි නේ. මෙන්න මේ ත්‍රිකෝණය අපි එදා කතා කරා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ ඓක්‍ය අංශක 180යි නේ. එහෙනම් අපිට පුළුවන් ලියන්න x ධන 45 ධන මේ කෝණයේ අංශක 90යි. මේක සමාන වෙනවා කාටද 180ට. දැන් අපිට එනවා x ධන මෙතන 5යි 9යි 4යි 13යි සමානයි කාටද 180යි. දැන් අපිට ලියන්න පුළුවන් x සමානයි 180 අඩු කිරීම 135. ඒකයි අපි එදා කතා කරා 135 මෙහාට යනවා ලකුණ මාරු වෙලා. දැන් අපි බලමු x ලාගේ කීයද කියලා. 10න් 5ක් 5යි 7න් 3ක් 4යි 1න් 1ක් බිඳුවයි. කියන්න ඕනේ x සමානයි 45යි.
ඔන්න දැන් අපේ දරුවන්ට පේනවා x ගාගේ 45යි මේ කෝණයක් 45යිනේ. අන්න දැන් මතක් වෙන්න ඕන මොකද්ද? ඔයාලට මතක ඇති සමදීපාර්ථ ත්‍රිකෝණ කතා කරා අපි කතා කරපු ක්‍රමයේ විලෝමයට මතක් කරගන්න. ඉතින් කලින් පාඩමනේ. කලින් කතා කරපු පාඩම මේ තියෙන්නේ සමදීපාර්ථ ත්‍රිකෝණ සමග ක්‍රමයේ විලෝමය. ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් මොකද වෙන්නේ? ඒ කෝණ දෙකට සම්මුඛ පාද දෙකත් අනිවාර්යෙන්ම සමානයි. එහෙනම් දරුවන්ට පේනවා මේ කෝණ දෙක සමානයිනේ. මේ කෝණ දෙක සමාන නිසා අනිවාර්යෙන් මේ පාද දෙක සමාන වෙනවා. ඔච්චරයි. බොහොම සරලයි නේද සාධනය. දැන් අපිට ලියන්න පුළුවන් මෙහෙම. දැන් මේක සාධනයේදී අපිට ලියන්න පුළුවන් මේ විදිහට ROQ සමානයි 45යි. දත්තය දෙනවා. හරිනේ? ඊළඟට OQR සමානයි 45යි. ගණනය කළා. අපි ඒක හදලා පෙන්නුවා. ගණනය කළා පෙන්නුවා. හොයාගත්තා 45යි. එම නිසා ROQ කෝණය සමානයි OQR කෝණය. ROQ කියන්නේ මේක, OQR කියන්නේ මේක. මේ කෝණ දෙක සමානයි දෙකම 45යිනේ. කෝණ දෙක සමානයි. දැන් ලියන්න එම නිසා OR අපි ලියන්නේ RQ නේ අපි අකුරින් දෙමු RQ. මේ කෝණ දෙක සමාන නම් සම්මුඛ පාද දෙක සමානයිනේ. ඒ නිසා මේ පාදය අපිට ගන්න පුළුවන් RQ සමානයි. RQ කියන්නේ මේක සමානයි OR. RQ සමානයි OR. අපිට ඕනනම් හේතුව ලියන්න පුළුවන් අරහන් ඇතුලේ ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් ඊට සම්මුඛ පාද දෙක සමාන නිසා ත්‍රිකෝණයක අපි කෙටි කරලා ලියමු මෙහෙම ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් සමාන කෝණවලට සම්මුඛ පාද සමාන නිසා අන්න විදියට අපිට ඒක සඳහන් කරගන්න පුළුවන්. එහෙනම් ඉක්මනට මේක සඳහන් කරගන්න. තව ගැටලුවකට අපි යමු. ඒ නිසා ඉක්මනට සඳහන් කරගන්නේ. ඔයාලට මේක වීඩියෝ එකේ පස්සේ බලන්න පුළුවන්. ඒ නිසා අපි යමු දෙවෙනි ගානට. මේකේ දෙවෙනි ගානට මම යනවා. මේ 28යි දෙක අභ්‍යාස මාලාවේ සාධනීය සම්බන්ධ අපි ගැටලු දෙකක් ඉක්මනට කතා කරගත්තොත් අපිට මේ පාඩම ඔයාලට බොහොම ඉක්මනට තේරුම් ගන්න පුළුවන්. මේ වීඩියෝ එක නවත්තනකට බලලා ඔයාලට පුළුවන් ඊට මේ සාහවුරු කරගන්න. ලියා ගන්න දෙවෙනි ගාන. මේ අභ්‍යාස මාලාවේ දෙවෙනි ගාන ලියා ගන්න මේ විදිහට AB යනු O කේන්ද්‍රයේ උත්තේජායකි. AB යනු O කේන්ද්‍රයේ උත්තේජායකි. එහි මධ්‍ය ලක්ෂය C වේ. දික් කරන ලද OC D හිදී උතේට හමු වේ. දික් කරන ලද OC D හිදී උතේට හමු වේ. AD සමානයි DB බව පෙන්වන්න. මේකත් ඔයාලගේ අච්චු පොතෙන් මම මේ ගන්න ගාන සාධනය පොඩ්ඩක් ඔය කට්ටියට කීපයක් ගණන් අපි පැහැදිලි කර දෙන්න ඕන. ඒකට ඔයාලට පුළුවන් ඉස්සරහට මේව කරගෙන යන්න පාඩම ඉතිරි ගණන් ටික හදාගෙන යන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට තියෙනවා මෙතන A, මෙතන B, ඊළඟට මෙතන මෙන්න මේ රේඛාව ඇදලා මෙතන උතය හැම වෙනකන් ගිහිල්ලා තියෙනවා D වලට. ඊළඟට ඔයාලට මෙතන C ලක්ෂය තියෙනවා. මේකයි සමානයි. හරි. මම මේ ගාන සාධනය කරන්න හැටි ඔයාලට කියලා දෙනවා. ඔයාලා තනියෙන් මේ ගාන සාධනය කරන්න ඕනේ. යන්න ඕන පාර මම පෙන්නනවා. හරිනේ? ඔයාලට මේක කොහොමද සාධනය කරන්න කියලා පෙන්නනවා. අපි ගාන දිහා බලමු අවශ්‍යද? AB යනු O කේන්ද්‍රයේ උත්තේජායකි. AB කියන්නේ O කේන්ද්‍රයේ උත්තේජායකි. මේකේ කේන්ද්‍රය O. එතකොට AB කියන්නේ ජායක්. එහි මධ්‍ය ලක්ෂය C වේ. මෙන්න මේ ජායේ මධ්‍ය ලක්ෂය C. මෙතන C වෙනවා. එහෙනම් බය නැතුව දාන්න පුළුවන් අපිට මොකද්ද? මධ්‍ය ලක්ෂය නම් මධ්‍ය ලක්ෂය කියන්නේ මෙතන ජායක මධ්‍ය ලක්ෂයේ කේන්ද්‍රයට යා කරා. එහෙනම් මේ කෝණය අංශක 90ක් වෙනවා. අංශක 90යි. C වේ. දික් කළාට OC D හිටියේ හමු වෙනවා. මේ OC දික් කරාම ගිහිල්ලා හමු වෙනවා කොහෙදද? ඊට උතේ D හිටියේ හමු වෙනවා. AD සමානයි DB බව පෙන්වන්න.
අපේ සාධනය කරන් තියෙන්නේ AD සමානයි DB බව. AD සමානයි DB බව පෙන්වන්න. AD සමානයි DB බව පෙන්වන්න. අපි එහෙනම් AD සහ DB සම්බන්ධ කරමු මේ විදිහට කැඩිරකින් AD මෙහෙම ගත්තා DB මෙහෙම ගත්තා. හරි. දැන් ඔයාලට තියෙන්නේ මෙන්න මේ ප්‍රතිඵලයේ සත්‍ය බව පෙන්වන්න ඕන. AD සමානයි DB කියලා ඔප්පු කරලා පෙන්වන්න ඕන. AD සමානයි DB. මෙන්න පුතේ යන පාර බලා ගන්න. ඔයාලා තනියෙන් මේක සාධනය කරගන්න පිළිවෙලට ලියා ගන්න. මම යන්න ඕන පාර පෙන්වන්න හොඳට බලා ගන්න. අපි දන්නවා අපිට මේ පැත්තේ 90 වගේ මේ පැත්තට ගමු. දැන් එකම රේඛාවනේ දික් කරන්නේ නේද? ඒ නිසා එකම රේඛාව නිසා මේ කෝණය 90 නම් අනිවාර්යෙන් මේ කෝණය 90යි. පැහැදිලි නේද? මේ කෝණය අපි ක්‍රමයෙන් ගත්තේ මේ ඡායේ මධ්‍ය ලක්ෂය කේන්ද්‍රයට ආකර 90යි. මේක එකම OC රේඛාවනේ D දක්වා දික් කරේ. මේ කෝණ මේක 90 නම් මේක 90යි. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. හරිනේ? සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ අංශක 180යි. එහෙනම් මේක 90 නම් අනිවාර්යෙන් මේකත් 90යි. දෙක 180යි. පැහැදිලිනේ? ඊට පස්සේ බලන්න AB කියන්නේ සරල රේඛාවක් නේ. AB සරල රේඛාවක් නිසා මේ කෝණය 90 නම් මේ කෝණය අංශක 90ක් වෙනවා. ඒකත් අරකමයි සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. මේ කෝණ දෙක අංශක 90යි. දැන් ඔයාලට පේන්න ඕනේ යන පාර දැන් පොඩ්ඩක් විවුත් වෙලා තියෙන්නේ. යන්න ඕන පාර පොඩ්ඩක් පැහැදිලි ඔයාලට මෙතනින්. දැන් බලන්න. දැන් ඔයාලා මෙන්න මේ ත්‍රිකෝණ දෙක දිහා බලන්න. ACD ත්‍රිකෝණයයි. ACD හා CDB ත්‍රිකෝණ දෙක බලන්න. CBD ත්‍රිකෝණය. ACD කියන්නේ මේ ත්‍රිකෝණය. CBD කියන්නේ මේ ත්‍රිකෝණය. මෙන්න මේ ත්‍රිකෝණ දෙක දිහා බලන්න. බැලුම ඔයාලට පේන ඇති මේ ත්‍රිකෝණ දෙක හොඳට අධ්‍යයනය කරොත් පේන ඇති මෙන්න මේ කෝණයට මේ කෝණය සමානයි. හරිනේ? මේ කෝණ දෙක සමානයි කියලා අපි දැන් ලකුණු කරගත්තා මේ දීපු තොරතුරු ඔස්සේ. ඊට පස්සේ බලන්න අපේ දරුවන්ට පේනවා මෙන්න මේ පාදය. කියන්නේ CD පාදය. CD පාදය ඒ මේ ත්‍රිකෝණ දෙකටම පොදුයිනේ. මෙන්න මේ පාදයේ ත්‍රිකෝණ දෙකටම අයිති පොදුයි. ඒ වගේම පේනවා AC සමානයි CB එක දත්තේ දෙනවා. එනවල බලාගන්න AC සමානයි CB දත්තයක් විදිහට දෙනවා මේ දෙක සමානයි. මේ කෝණයට මේ කෝණය සමානයි කියලා අපි හොයාගත්තා. දැන් ඒ වගේම CD පාදයේ ත්‍රිකෝණ දෙකටම පොදුයි. දැන් මොකද වෙන්නේ? දැන් මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. මේ පාදයට මේ පාදය සමානයි. මේ කෝණයට මේ කෝණය සමානයි. මේක දෙකටම පොදුයි. ඒ කියන්නේ දෙකටම මේ දෙකත් සමානයි. එහෙනම් එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකට සහ අන්තර්ගත කෝණයට සමාන වෙනවා නම් මොකද වෙන්නේ? අනිවාර්යෙන් ත්‍රිකෝණ දෙක අංග සමයි. පා අවස්ථාව. පා අවස්ථාවට මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. දැන් අපිට පැහැදිලි එහෙනම් ත්‍රිකෝණ දෙක අංග සමයිනේ. ඒ නිසා ලියන්න පුළුවන් අංග සම නම් AD සමානයි DB. AD පාදයයි DB AD පාදයේ සමානයි DB. මෙන්න මේ පාද දෙක සමාන වෙනවා අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද. ත්‍රිකෝණ දෙක අංග සම නම් අංග සම ත්‍රිකෝණ අනුරූප පාද එහෙනම් AD සමානයි DB. එහෙනම් මේක තනියෙන් ඔයාලට කරන්න පුළුවන්. පැහැදිලි නේද? එහෙමනම් උන් ඔයාලට උත්තජා පාඩම සම්බන්ධයෙන් ඔයාලට අවශ්‍ය කරුණු කාරණා ටික සියල්ල මම කතා කරා. ප්‍රමේයන් දෙකක් තිබුණා. ප්‍රමේයන් දෙකම කතා කරා. ප්‍රමේය සහ විලෝමය. දැන් ඔයාලට මේකෙන් අවශ්‍ය ගණ ගැටලු ටික කරගෙන යන්න පුළුවන්. එහෙමනම් අපි ඉදිරි වීඩියෝ එකක් තුලින් නැවතත් ඔයාලට තවත් පාඩමකින් හමු වෙන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මතක තියාගන්න මේකේ අභ්‍යාස ඔයාලගේ අභ්‍යාස මාලාවේ තියෙන ගණන් ටික උපරිමයේ ගණන් ටික පුළුවන් ගණන් ටික උපරිමයේ හදාගෙන යන්න. හදාගෙන ගිහිල්ලා ඔයාලට පුළුවන් මේකේ වැඩ කටයුතු මේ පාඩමේ වැඩ කටයුතු ටික අවසන් කරගන්න පුළුවන්. පැහැදිලි නේද? එහෙමනම් අපි නැවත දිනයක තවත් වීඩියෝ එකක් හමු වෙන බලාපොරොත්තු වෙන අදට මෙතන වැඩ කටයුතු අවසන් කරනවා. ආයුබෝවන්.